ඔෆිස් එකේදී විතරක් නෙවෙයි මම දැන් ගෙදරදීත් IDD කෝල්ස් ගන්නේ SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Ava Verana Prime Time. අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දින රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිල්කා සමන්වලි. ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. කුරිරු ත්‍රස්තවාදය පරදා අදට වසර 9යි. වෙල්ලමුල්ලි වයිකාල් සැමරුම්. උතුරු පළාත් කොඩියත් අඩකුඹ වෙයි. රාජිතගේ ප්‍රකාශයට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්. දිගින් දිගටම මේ රට බෙදන උල්පන්දන් දෙන ප්‍රකාශ තමයි නිකුත් කරේ. විජිතපුර පුරාවස්තු විනාශයේ වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්න විජේදාස පොලිසියෙන් ඉල්ලයි. ශ්‍රී ලංනිප ඇමතිවරුන්ට තීන්දුවක් ගන්න සති දෙකක කාලයක්. මම ආණ්ඩුවේ ඉන්න 23 දෙනාට සති දෙකක් කල් දෙනවා ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා තීරණයක් ගන්න. ඉදිරියේදී කාලගුණය අයහපත් වන ලකුණු. Living your masterpiece. Rossell, eternal elegance. කොටි ත්‍රස්තවාදයේ පරාජය කරමින් ලද විජයග්‍රහණයට අදට 9 වසරක් සපිරෙනවා. 30 වසරක් මුළුල්ලේ මව්බිම ලෙයින් නහවා කඳුලින් තෙත් කළ යුද්ධය අවසන් කරමින් දිනාගත් නිදහසේ මතකාවර්ජනයයි මේ. එක්දස් නම්සේ 75 වසරේ ජූලි 27 වන දින යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා ඝාතනය කිරීමත් සමග හිස එස වූ LTTE අඳුරු සෙවණැලි එතැන් පටන් වරින් වර දිවයින වෙලා ගත්තා. මේ අතර 1983 වසරේදී උතුරේ හමුදා නිලධාරීන් 13 දෙනෙකු ත්‍රස්තයින් ඝාතනය කිරීමත් සමග දකුණේ ව්‍යාප්ත වූ කළු ජූලිය නිසා පළුදු වී කිය සිංහල දෙමළ හදවත් ප්‍රයෝජනයට ගනිමින් LTTE ජාත්‍යන්තරයේ අවධානයද දිනාගනු ලැබුවේ විමුක්තිකාමී සටන් සංවිධානයක් ලෙසයි. එය ප්‍රයෝජනයටගත් ත්‍රස්තයින් ලක් රජයත් ආරක්ෂක හමුදාවත් වර්ගවාදී අරගලයක නිරත වන බව අන්තර්ජාතිකව ප්‍රචාරය කරමින් වන්නිය වෙනම නිජභූමියක් කිරීමේ නිෂ්ඵල අරමුණ ඇතිව සටන් කළ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වය සාධාරණීකරණය කළා. එදා මෙදා තුර දශක 3කට වැඩි කාලයක් මේ මිනිමරු සිහිනය දකිමින් ක්‍රියා කළ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගොදුරු බවට පත් වූ පිරිස අතර රාජ්‍ය නායකින් දේශපාලනඥයින් හමුදා සමාජිකින් මෙන්ම අහිංසක සිවිල් වැසියන්ද වුණා. එපමණක් නොව කොටි ත්‍රස්තයින්ට දළදා මාලිකාව ශ්‍රී මහා බෝධිය මෙන්ම කාත්තන්කුඩි පල්ලියද ලෙයින් තෙත් කිරීමට අපහසු වූයේ නැහැ. ත්‍රස්ත සංවිධානයක් ලෙස දුර්වල වූ සෑම අවස්ථාවකම ව්‍යාජ සටන් විරාම ගිවිසුම් ප්‍රකාශයට පත් කරමින් ලද අවස්ථාවෙන් එම ගිවිසුම් කඩ කරමින් හැසිරුණු LTTE මහින්ද රාජපක්ෂ පාලන සමය වන විට යුද ගුවන් නාවික බලයෙන් සහ පරිපාලනමය වශයෙන් රාජ්‍ය විරෝධී ශක්තිමත් සංවිධානයක් බවට පත්ව සිටියා. සිවිල් වැසියන් දහස් ගණනින් මරා දමමින් ක්‍රියාත්මක වූ LTTE 2006 වසරේ ජූලි 21 වනදා සිය අවසන් තුරුම්පුව ලෙස නැගෙනහිර ගොවි ජනතාව පීඩාවට පත් කිරීමේ අරමුණ ඇතිව මාවිල් ආරු සොරව්ව වසා දමනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සේනා විධානයෙන් නැගෙනහිර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම ඇරඹෙන්නේ ඒ අනුවයි. ත්‍රස්ත බලකොටු එකිනෙක බිඳ දමමින් ඉදිරියට ඇදෙන ආරක්ෂක සේනාංකයන්ට එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය සැපයනු ලැබුවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන ත්‍රිවිධ හමුදාපතිවරු දිවි පරදුවට තබා කටයුතු කරන පසුබිමක එවක සිවිල් ආරක්ෂක බලකායේ අනදෙන නිලධාරී රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාද මනා මෙහෙයක් ඉටු කළා. තොප්පිගල සම්පූර් වාකරේ වැනි කොටි බලකොටු තීරණාත්මක සටනකින් පසුව මුදාගත් ආරක්ෂක අංශ අවසානයේ නැගෙනහිර පළාතම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත්තා. ආරක්ෂක හමුදා ඉක්බිතිව උතුර මුදාගැනීමේ වන්නේ මෙහෙයුම් අරබන්නේ මෙවැනි පසුබිමකයි. සිව්දිගින් එකම අරමුණකට ඇතුණු බලසේනා දිනෙන් දින භූමිය මුදාගනිමින් කොටි ත්‍රස්තයින් පළවා හැරීමට සමත් වුණා. අවසානයේ දහස් ගණනක ජීවිත පරිත්‍යාගයෙන් තවත් එවැනි පිරිසක් සදාකාලික ආබාධිත තත්වයට පත්කරමින් උතුර දෙවසරකුත් මාස 10ක් තුලදී සම්පූර්ණයෙන් මුදාගැනීමට ආරක්ෂක අංශ සමත් වනවා. ගැටුම් අවසාන සමයේ ආරක්ෂක අංශ මුහුණ දුන් ප්‍රබල අභියෝගය වූයේ කොටි නායකයා උතුරේ සාමාන්‍ය වැසියන් මිනිස් පලිහක් කර ගනිමින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර දියත් කිරීමයි. මම ජීවත් වෙන්න ඕනේ මම බේරගන්න ඕනේ රජුට කියන්න ඕනේ අපේ ළමයි ඔක්කොම දෙවිල දෙන්න ඔක්කොම බේරගන්න ඕනේ. දිරියෙන් ඉදිරියට ගිය බලසේනා අවසානයේ ලොව විශාලතම ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කළා. 30 වසරක් පුරාවට රටේ වැසියන් මෙන්ම ජාතික සම්පත් විනාශ කරමින් මිනිමරු සිහිනයක් දකිමින් සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසානයේ අදවැනි දවසක තම බොඳ වූ සිහිනයද සමග වෙල්ල මුල්ලි වයිකාල් හිදී අවසන් ගමන් ගියා. 29000කට ආසන්න රණවිරුවන් ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කළා. ත්‍රස්තවාදීන් ක්‍රමයෙන් දියුණු වුණු ආකාරය, අපේ රට දෙකට වුණු ආකාරය අපි කවුරුත් දන්නවා. ඉතින් මේ පසුගිය ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන නැවතත් මෙවැනි තත්ත්වයක් උදාවීම වැළැක්වීමට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. අපි ලබපු ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම ඒ රණවිරුවන්ට, ඔවුන් දිරිමත් කරපු ඔවුන්ගේ ඥාතීන්ට, දෙමව්පියන්ට, ඔවුන්ගේ දූ දරුවන්ට සියලු දෙනාටම හිමි වෙන්න ඕන. අපි හැමදාමත් ඒ රණවිරුවෝ ඉතා ගෞරවයෙන් සමරනවා. හැමදාම මේ රටේ ජනතාවගේ හිතේ ඇඳිලා තියෙනවා ඒ රණවිරුවන් කරපු කැපකිරීම. මම මේ අවස්ථාවේ එවකට හිටපු රාජ්‍ය නායකයා අතිගරු මහින්ද රාජපක්ෂ නිවැරදි නායකත්වයත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නිවැරදි මඟ පෙන්වීම නිසා අපිට සෑහෙන්න ලෙහෙසි වුණා මේ කාර්යභාරය ඉටු කරන්න. යුද්ධ හමුදාව ඉදිරියට යන අවස්ථාවේ අපිට යුද්ධ හමුදාවට සහාය දෙන්න උනා. නාවික හමුදාව සමහර තැන්වල අපහසුතාවලට පත්වෙද්දිත් අපිට උදව් කරන්න සිද්ධ වුණා. ඒක අපේ සාමාන්‍ය දෙයක්. මේකෙදි ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් ඉතා නිර්භීතව සෑම අවස්ථාවකට මුහුණ දුන්නා. අපේ කණ්ඩායමක් හැටියට ඉතා විශිෂ්ට ලෙස වැඩ කෙරුවා. ඒක හින්දා මම මේක අවස්ථාවක් කරගන්නවා ඒ මගේ කමාන්ඩ් එකේ යටතේ හිටපු සෑම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඒ කැපවීමෙන් වැඩ කරපු එක ගැන. මේ ලංකාවේ ජනගහනය මිලියන 21ක් පමණ වෙනවා. ඒ 21 වෙනුවෙන් තමයි ඒ අය ඒ ජීවිත පූජා කරේ ආබාධ තත්ත්වයටපත් උනේ. රජේ විශාල වගකීමක් තියෙනවා. ඒ නැතිවෙච්ච රණවිරුවන්ගේ පවුල්වල සුබ සාධනය බලන්න සහ ආබාධිත නැවියන්ගේ ඒගොල්ලගේ ඉදිරි ජීවිත කාලය සහ පවුල්වල සුබ සාධනය බලන්න. ඒගොල්ලෝ සතුටින් ජීවත් කරවන්න. ඒක අපේ හැමෝගෙම තියෙන වගකීම. එලෙස මැයි 18 වෙනිදා ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ ඓතිහාසික දිනයක් ලෙසින් ඉතිහාසයට එක්වනවා. රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිත වූ රණවිරුවන් මෙන්ම ඒ වෙනුවෙන් නායකත්වයේගත් සියලු දෙනා අද දෙරණ කෘතවේදීව සිහිපත් කරමු.
30 වසරක් පුරා පැවති කුරිරු කොටි ත්‍රස්තවාදය පරාජය කර ලැබූ විජයග්‍රහණයේ 9 වැනි සැමරුම සඳහා පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උළෙල හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු යොදා තිබෙනවා. මේ අතර විජයග්‍රහණයේ සැමරුම් උත්සව රැසක් අද දිනේදීත් දිවෙන පුරා පැවැත්වුණා. The big story. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකික රණවිරුවන්ට සිය කෘතඥතාවය පළ කරන බවයි. එබැවින්ම ජාතික සැමරුම් උත්සවය හෙට පස්වරු 4ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකයේ අභියසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වන පෙර පුහුණුවීම් මෙලෙස පැවැත්වුණා. මේ අතර LTTE ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරනු ලැබූ විජයග්‍රහණයේ සැමරුම් අද හමුදා කඳවුරු කිහිපයකදී පැවැත්වුණා. වවුනියාව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදීද රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්වුණේ වන්නි ආරක්ෂක සේනා අග්‍යාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර යුද ජයග්‍රහණය වෙනුවෙන් දිවිපිදු ගජබා රෙජිමෙන්තුවේ විරුවන් සමරමින් අද අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමෙන්තු මූලස්ථාන කඳවුරේ රණවිරු ස්මාරකයේ අභියසදී උත්සවයක් සංවිධානය කර තිබුණා. ගජබා රෙජිමෙන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා. මේ අතර මෙරට පාසල් පද්ධතියේ ප්‍රථම රණවිරු කෞතුකාගාරය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී අද ආරම්භ කෙරුණේ මල්ලුතු මහාවිහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරිනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. නිදහස් වුණු රටේ මේ සාමකාමී වාතාවරණය එහි ගැඹුරාභි තේරුම් ගන්නට නම් රණවිරුවන් සිහි කරන්නට ඕන. ඒ රණවිරුවන්ට ගරු කරන්නට ඕන. ඊටාම අසාධාරණ විදිහට ඒවා ප්‍රතික්ෂේප කිරීම වැරදි වැඩක්. නොකළ යුතු දෙයක්. කොයි බලපෑමක් ඇති වුණා එය අපි පිළිගත යුතු කාරණයක් නොවේ. ඒ වගේම උතුරේ පළාත් සභාවේ අධ්‍යාපන ඇමතිවරයා කියනවා ප්‍රභාකරන් සෑම විද්‍යාලයකම සිහි කළ යුතුයි කියලා. ප්‍රභාකරන් සිහි කරන්නේ කවර හේතුවක් නිසා? මහ භයානක ත්‍රස්තවාදී ක්‍රියාවල් වල නිර්මාතෘවරය. ඊටාත්ම කුරිරු. ඒ කියන්නේ යුද්ධයක සිදුවුණු දේවල්, මනුෂ්‍යත්වයේ ඉක්මවාගේ දේවල් කරපු මහ කුරිරු වදකේ. ඕ විද්‍යාලවල සිහිපත් කරන්නේ ඇයි? කවර අර්ථයකටද? මේ අතර දෙහිවල අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේදී අද රණවිරු උපහාර උළෙලක් සංවිධානය කර තිබුණේ ජාතික හෙළ උරුමය විසින්. එම අවස්ථාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාද එක් වුණා. එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර මාළමුල්ල ප්‍රදේශයේ පිහිටි රණවිරු ස්මාරකයකට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කෙරුණා. මේ අතර යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ ප්‍රධාන සැමරුම් උත්සවය අද මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී පැවැත්වුණා. මේ අතර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව පාසල් රැසක පළාත් හා පාසල් කොඩි අද දින අඩකුඹු කර ඇති අයුරුද දක්නට ලැබුණා. අද පෙරවරු 11ට යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණේ මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් හිදී. ඒ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ පවුල්වල සමාජිකයින් මෙන්ම එම ප්‍රදේශයේ පාසල් සිසුන්ද සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබුණා. එහිදී මියගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් ඉදිකර ඇති සැමරුම් පහන දල්වා පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා. அம்மா நான் அம்மாவோட கொல்லி வைப்பேன்னு சொல்லுவாரு நான் சொல்லுவோம். I wish to move a few resolutions and expect all of you to support them. They are: 1. From this year onwards, every 18th of May in the coming years must be identified as Tamil Genocide Day. 2. The international community without delay should set up an international strategic mechanism to ensure justice for the people affected. It is our desire that the armed forces must withdraw
from our areas of traditional habitation. සමහර අය දකුණු පළාතේ බොරු ප්‍රචාර කරනවා කොටියට සමරනවා කියලා. කොටි සංවිධානය මහා විරෝධ දිනයි කියලා නොවැම්බර් මාස 27 වෙනිදා සමරනවා. ඒක අපිත් සමරනවා. ඒකට වෙනයි. ඒක මේකට සාමාන්‍ය මිනිසුන්ට අපි සමරනවා. සිංහල නායකලාට අපි කියන්න කැමැති මේ වාගේ දිගටම ගමන් කරොත් අපි එක්සත් ජාතික සංවිධානය හරහා උතුරු නයිනේර පළාතේ ජනමත විචාරණ දාලා ඉදිරි කාලේ අපි මොනවද කරන්න ඕනේ කියලා තීරණයට අපි තීන්දුව ගන්න තත්ත්වයට අපි ගමන් කරන්න තල්ලු කරන්න එපා. කෙසේ වෙතත් වෙල්ලමුල්ලේ වයිකාල්හිදී පැවැත්වුණු සැමරුම් උත්සවයේ නිමවා යළිත් නිවෙස් බලා යන ජනතාවට පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේදී සිසිල් පැන් දන්සලක් ලබා දීමට 681 වන ශ්‍රී ලාංකේය සෙබළුන් පිරිසක් අද දහවල් කටයුතු කර තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර උතුරු පළාතේ සියලුම පාසල්වල පළාත් කොඩිය අඩකුඹ කර ශෝකය ප්‍රකාශ කරන ලෙසට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා ඊයේ දැනුම් දී තිබූ අතර ඒ අනුව අද දිනේදී එම පළාතේ පාසල් රැසක පළාත් කොඩිය හා පාසල් කොඩිය අඩකුඹ කර තිබූ බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම ප්‍රකාශයට පත් කරනු ශෝක දිනය හේතුවෙන් යාපනය මුලතිව් හා තවත් නගර කිහිපයක කඩසාප්පු වසා දමා ඇති ආකාරයද දක්නට ලැබුණා. මේ අතර යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් අද විශ්වවිද්‍යාල පරිසරය තුළ පහන් දැල්වමින් යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කළා. The big story. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට එරෙහිව සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ ඔවුන් විසින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන බව සඳහන් කරමි. ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිවත් උතුරු පළාතේ පාසල්වල ජාතික කොඩිය අඩකුඹ කළ යුතු බවට තීරණය කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේශ්වරන් මහතාට එරෙහිවත් සත්‍ය ගවේෂකයෝ සංවිධානය පොලිස්පතිවරයා වෙත අද පැමිණිලි දෙකක් ඉදිරිපත් කළා. මේ තුලින් ජාතින් අතර අසමගිය ඇති කරන තත්ත්වයක් අපි දැක්කා. පොලිසිය නිවැරදි තීරණයක් ගනී. මොකද මේ පනතවල් යටතේ කරන වැරදි සම්බන්ධයෙන් තමයි මහනුවර දිගන සිද්ධියට අදාළ ඒ සියලුම දෙනා අද අත්අඩංගුවට තියෙන්නේ. මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. යුද්ධයක් දිනපු එක පිළිබඳව ලෝකෙට ආඩම්බරෙන් කතා කරන්න බැරි නම් සද්ද වහලා ඉන්නකෝ. අද LTT ක්‍රස්තවාදීන්ගේ පැත්ත අරගෙන කතා කරනවා. රණවිරු ලබා දුන්න සාමය නිසා දෙමළ මිනිස්සුත් අද නිදහසින් ජීවත් වෙනවා. මුස්ලිම් මිනිස්සුත් නිදහසින් ජීවත් වෙනවා. සිංහල මිනිස්සුත් නිදහසින් ජීවත් වෙනවා. රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රකාශ වලින් අපිට තේරෙන්නේ මේ යුද්ධය බාල්දු කරන්න ජිනීවවල තවත් සාක්ෂිකරුවෙක් බවට රාජිත සේනාරත්න මැතිතුමා පත් වුණා. ඒ ප්‍රකාශය රජය අනුමත කරනවද නැද්ද කියන එක අපි රජයෙන් අහන්න කැමතියි. විවිධ කෙනා විවිධ විදියට කතා කරනවා. මේවා රජයේ මතයන් බවට පත් වෙන්නේ නැහැ. උතුරේ සමරනවා තොදා කරන් මැරිච්ච එක ගැන සම්බන්ධයෙන්. ඉතින් ඇයි මේ රජය එතකොට ඒ අයට විතරක් එක දීලා තියෙන්නේ? නෑ ඉතින් මෙහෙමයි ඒ අයගේ ඥාතීන් නෙමේ LTT සංවිධානය කියන්නේ පොරෙක් මරුවත් මිනි මරුවෙක් උනත් මිය ගියාම ඒ වගේ දේවල් පින්කම් කරනවා. නමුත් මේක අපිට පේනවා ඊට වැඩිය දේශපාලන මූණුවරක් ගන්න උත්සාහ කරන බව. පළාත් කොඩිය නිල වශයෙන් අඩකුඹු කරලා ජන සංහාරක සතියක් හැටියට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා ද උතුරු පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකයාගෙන් ඇහුවම කියනවා ඒක ප්‍රශ්නයක් නෑ දරුවෝ කියලා. සජිත් ප්‍රේමදාසගේ තාත්තව මැරුවේ දරුවෝ. නවීන් දිසානායකගේ තාත්තව මැරුවේ දරුවෝ. ජයසිරි මහ බෝධීන් වහන්සේ ඉදිරිපස හිටපු සිල්ගත්තු අහිංසක උපාසික උපාසිකාවන් මැරුවේ රාජිත සේනාරත්න කියන ඔය කැබිනට් ප්‍රකාශකයා කියන දරුවෝ. බෝම්බ දාගත්තු වාහනයක ඇවිල්ලා දනදා හාමුදුරන්ට පහර දුන්නේ වදපු දරුවෝ. LTT ත්‍රස්තවාදය අනුගමනය කරපු ඇතැම් ක්‍රියාමාර්ගයි මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙච්ච ඒවා අතරේ බලගතු වෙනසක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ජනයා ඉලක්ක කරගෙන ඝාතන කිරීම, ගම්මාන වලින් පළවා හැරීම, ජනවාර්ගික අතුගා දැමීම් කිරීම, ඒ වගේම ලක්ෂ ගණන් ජනයා මිනිස් පලිහක් හැටියට පැහැරගෙන යාම වගේ ජාත්‍යන්තර යුද අපරාධ ගණයේ සැලකෙන දේවල් බොහෝතරයක් LTT සංවිධානයේ විසින් සිදු කළා.
අපේ රණවිරුවන් අතින් සිවිල් පුරවැසියන් ඝාතනය වුණායි කියන කාරණේ අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපි දකින්නේ ඒක රටටත් රණවිරුවන්ටත් කරපු තාම අසාධාරණ ප්‍රකාශනයක් හැටියට. මහත්තයා කියපේකේ වැරද්ද මොකද්ද? එහෙමනම් එදා කරුණාම්මාන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතුළත් කරගෙන ඔහු පක්ෂයේ උපසභාපති ධූරයට ගෙනාවා. ඔහු පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඇමතිවරයෙක් බවට පත් කරා. පිල්ලියන් LTT සංවිධානයේ ඔහු ප්‍රධාන ඇමතිවරයා කරා. දැන් මේ මහත්මයා කියපේක විවේචනය කරන උදවිය එදා ගරු කියනකොට සද්ද නැතුව හිටියා. හත් දෙයියනේ මේක අපරාධයක්. ඒ නිසා මම මේ වෙලාවේ කියනවා මේ රටේ ජනාධිපතිතුමාට. ඔබතුමා තමයි ත්‍රිවිධ හමුදා ප්‍රධානියා. වහාම ප්‍රකාශයක් කරන්න. රාජිත ඇමතුමාගේ ප්‍රකාශය වැරදි. අපි ඒක පිළිගන්නේ නැහැ. අපි එහෙම තුරු නැගෙනහිර කාටවත් එහෙම සමරන්න අවස්ථාවක් දීලත් නැහැ, අවසර දීලත් නැහැ. ඉතින් රාජපක්ෂ මහත්තයාගේ කාලෙත් ඒගොල්ලෝ උත්සව තිබ්බා. කවුරු හරි තමන්ගේ මියගිය ඥාතියෙක් වෙනුවෙන් මිත්‍රයෙක් වෙනුවෙන් පහනක් පත්තු කරනවා නම් ඒක අපේ ධර්මයේ හැටියට අපේ ආගමේ හැටියට මට කියන්න බෑ වරදක් කියලා. ඉතින් අපි දන්නේ නැහැ මේ සමරන්නේ සිවිල් වැසියන්ද ත්‍රස්තවාදීන්ද කියලා. වලදාලා තියෙන ත්‍රස්තවාදීන් නැවත සමරීම තුළ සිද්ධ වෙන්නේ තවදුරටත් ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් විතර තමයි අපි දකින්නේ. ට මිය ගියාට පස්සේ ඕනෑම පුරවැසියෙක් ඔහුගේ මෘතදේහය පිළිබඳ සැමරීම ලෝක මානව හිමිකම් අයිතිවාසිකම් අනුව කිසිවෙකුට වැළැක්විය නොහැක්කක්. මේ LTT සංවිධානය කියන ලෝකේ කුරිරුම ත්‍රස්තවාදී කණ්ඩායම ගුණානුස්මරණ දිනයක් එහෙම දිනයක් සමරන්න මං හිතන්නේ විය යුතුයි කියලා. ත්‍රස්තවාදී කණ්ඩායමක් හෝ සංවිධානයකට නීති අනුකූල බලතල දීම එහෙම් පිටින් මම නම් පෞද්ගලිකව ප්‍රතික්ෂේප කරන පක්ෂයේ ස්ථාවරයේ කෙසේ වෙත. සාමය ගෙන ඒමට කැප වී යුද්ධයෙන් පීඩාවට පත් සියලු දෙනා අදවැනි දිනක සිහිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළා. නිවාස සහ ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්බන්ධන ශාලා පරිශ්‍රයේදී සිදු කෙරුණා. අද දවසේ යුතුයකමක් හැටියට අපේ ප්‍රණාමයේ ගෞරවයේ ශීර්ෂ ප්‍රණාමය ඒ වීරෝදාර නිර්මල රණවිරුවන්ට පුද ප්‍රසිද්ධ. විශේෂයෙන්ම නොමිලේ රණවිරු ප්‍රජාවට ඉඩම් ලබා දීම, නිවාස ලබා දීම, ජීවනෝපාය ශක්තිමත් කිරීම යනාදී දැවැන්ත සුබ සාධන වැඩසටහන් සියල්ල රටදය වෙනුවෙන් ඒ අතිමහත් අභීත නිර්මල කැපවීම කරපු ඒ සෑම රණවිරුකගේම අනාගතය යහපාලන රජයේ යටතේ සුරක්ෂිතයි කියලා ප්‍රකාශ කරනවා. අද වැදගත් දිනයක්. ත්‍රස්තවාදයේ පරාජය කළ යුද්ධය අවසන් කළ සාමයාවේ අවස්ථාව ඒ සඳහා ඒ වැඩ කටයුතු කැප වුණ සියලු දෙනාම ත්‍රිවිධ සේවා හමුදාතුළු සියලු දෙනාම මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ යුද්ධෙන් ත්‍රස්තවාදයේ ආරම්භුනේ දවසින් ඉඳන් අහිංසක ජනතාවගේ ජීවිත නැති වුණා. ඒ සියලු දෙනාම මතක් කරන්න ඕනේ. ඒ වගේම ළඟදී මට මධ්‍යම අධිවේගයේ මාර්ගයේ දෙවනි අධීරයට සහභාගී වෙන සමාගම් මුණ ගැහිලා ඒ අධිවේගයේ මාර්ගයේ ප්‍රගතිය බලන්න අවස්ථාව ලැබුණා. මම ඒ ගැන ආඩම්බරයි. ලංකාවේ ඉදිකිරීම් සමාගම් ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමක අධිවේග මාර්ගයක් ඉදිකරන්නට බාර අරගෙන ඒ වගේ මේ වැඩ කටයුතු සිදු වෙලා තියෙනවා. ඒ දෙවනි අධීරයේ කලට වෙලාවට අවසන් වෙනවා කියලා අපේ බලාපොරොත්තු. ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමට දින නියම කරගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කළ බව එම පක්ෂයෙන් විපක්ෂයේ අසුන්ගත් 16 දෙනාගේ කණ්ඩායම අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරුන්ද ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. මධ්‍යම කාර්ය සභාව වෙනද විදිහටම රැස් වුණා. පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ අනුව අගෝස්තු මාසයේ 30 වෙනිදා වෙනකොට පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය කරලා සැප්තැම්බර් 2 වෙනිදා වෙනකොට අපේ පක්ෂ සංවත්සරය තාමත් සාර්ථකව සමරන්න අපි ඊයේ සාකච්ඡා කරා. තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කරගන්න වෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. විරුද්ධ පක්ෂයේ වාඩි වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය නොකරන පිරිසක් අපේ නිලධාරි මණ්ඩලයේ ඉන්නවා. එවැනි නිලධාරි මණ්ඩලයක් එක්ක පූර්ණ ප්‍රතිසංවිධානයකට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිලධාරි මණ්ඩලය තාවකාලිකව අපි පත් කරගන්න අපි සූදානම් වෙනවා. ඉවත් වූ 16 දෙනා එක එක පක්ෂ නායකයන්ව හම්බෙලා පසුගිය දවස්වල ආණ්ඩුව විවේචනය කරනවා. එහෙම 3-4 දෙනෙක් ඉන්නවා. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මම ඒක නේ කිව්වේ අපිටත් අයින් වෙන්න කියලා සමහර වෙලාවල් වලට කියනකොට මම අපි අහපු
හිතපු දෙයක් තමයි අයින් වෙලා කොහෙටද යන්නේ කියලා. මොකද්ද කරන්නේ කියලා. වෙනම ඉන්නවා කියලා කණ්ඩායමක් කිව්වා. නමුත් අපිටම පේන්න තියෙනවා දැන්ටම ඒ දෙතුන් දෙනෙක් විවිධ ප්‍රකාශනිකුත් කරනවා. ඒක එච්චර හොඳ නැහැ. නිලධාරී මණ්ඩලය සම්පූර්ණයෙන්ම ජූනි මාසේ 3 වෙනිදා ඉවත් කිරීමට අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඒ වගේම එතුමා රටේ නායකයා විදියට නෙවෙයි පක්ෂයේ නායකයා විදියට ඊයේ පැහැදිලිව කිව්වා අනිත් අයට දිනවකවානු තීන්දුව කරගන්න මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියලා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතේ ඉවරයි මේ ආණ්ඩුව තුල රැඳී හිටියොත් කියන එක එතුමා සඳහන් කරා. සඳහන් කළා ඔබතුමා 16 කණ්ඩායම කිසිම අදහසක් කළා එතුමා ඉදිරිපත් කරේ නැහැ කියලා. අපේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයා වෙච්ච කණ්ඩායමේ ජෝන්ස්රන් මැතිතුමා ලියවිල්ලකින් ඉදිරිපත් කළා ජනාධිපතිතුමාට ප්‍රධාන කරුණු කීපය. ජෝන්සන් මැතිතුමා ඉදිරිපත් කරපු ලියවිල්ල කියෙව්වා ජනාධිපති. ඒ කියෙවිල්ල ඒකේ සඳහන් වුණේ පූර්ණ ප්‍රතිසංවිධානයත් පක්ෂයේ නිලධාරි මණ්ඩලය වෙනස් කිරීම සහ හැකියක්මනින් මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දෙන්න අපි පක්ෂයකට එළියට ගිහිල්ලා අපි පක්ෂයේ ප්‍රතිපත්තීන් එක්ක පක්ෂ හදමු කියන කාරණේ තමයි එතුමා ඒකේ සාරාංශයකට කිව්වේ. ඉතින් ඒක කියෙව්වා. කාලාන්තරයක් පටන් ඔබතුමාලාගේ අදහසකට තිබුණේ හිටපු ලේකම්වරු දෙන්නා සම්බන්ධයෙන් උන් දෙන්නා ඉවත් කිරීමට පක්ෂයේ මේ කාර්ය ඔබතුමාලා ඊයේ ඉදිරිපත් කරාද සහ ජනාධිපතිතුමාට යම් කිසිමක් දුන්නාද? මේ කාරණේ සම්බන්ධයෙන් ලිඛිතව අපි ලේඛනයක් ඉදිරිපත් කළා දින 3කට පෙර. එතකොට ඒකට අනුකූලව තමයි ජනාධිපතිතුමා අදහස ප්‍රකාශ කළේ පක්ෂයේ සභාපති හැටියට තාවකාලික නිල මණ්ඩලයක් පත් කිරීමට අවශ්‍යයි කියන කාරණේ දැනුම් දුන්නා. ඒක සියලු දෙනා පිළිගත්තා. දේශපාලන ලෝකයේ තිරය පිටුපස තොරතුරු සමගින් බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගය දැන්. ප්‍රසන්න රණවීරගේ උපන්දින සාදයක් පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්වුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඇවිත් හිටියා. හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මේ උත්සවයට එනකොටම මහින්ද රාජපක්ෂ කතාවට ඇදලා ගත්තා. කොහොමද සුසිල්? හොඳින් ඉන්නවා සර්. කොහොමද ඔයාලගේ කට්ටිය? අපි නම් ගානට වැඩේ කරගෙන යනවා. හැබැයි අනිත් කණ්ඩායම කලබල වෙලා ඉන්නේ. අනතුරුව මහින්ද සුසිල්ව රැගෙන වෙනත් ස්ථානයකට ගොස් විනාඩි 20ක් රහසිගතව සාකච්ඡා කළා. උපන්දින සාදයේ ප්‍රථම ගීතය රණවීර මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ මහින්දානන්ද අලුත්කමගේ එක්ව ගායනා කළා. ඔවුන් හදවිමන් දොරින් ගීතය ගායනා කර අවසන් වූ පසු අරුන්දික ප්‍රනාන්දු කොළ කඩ කඩ බොරුවට දෙනවා ගීතය ගායනා කළා. ඕක ආණ්ඩුවේ ඉන්නකොට කියපු එකක්. කියමෙන් මන්ත්‍රීවරුන් අරුන්දිකට විහිළු කළා. සාදයේ අවසානයේ නෙළුම් පොහට්ටුව පක්ෂයේ නිල ගීතය වන විකසිත කරලමු නෙළුම් පොහට්ටුව ගීතය මන්ත්‍රීවරුන් ගායනා කළා. මෙහි පදවැල් වෙනස් කරමින් විකසිත කරලමු නෙළුම් පොහට්ටුව බැසිල් සමග මිතුරේ යනුවෙන් තවත් පිරිසක් කියන්න ගත්තා. ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ආරම්භයේදී පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට අවශ්‍ය බව මන්ත්‍රීවරුන් යෝජනා කළා. ඒ ගැන ජනාධිපතිවරයා තම ස්ථාවරය කිව්වා. පක්ෂයේ සියලු තනතුරු වෙනස් කරන්න ඕනේ. ලබන 3 වනදා අපි తాවකාලිකව තනතුරු වෙනස් කරමු. පසුව ඒවා විධායක සභාවෙන් හා සමස්ත ලංකා කාරක සභාවෙන් සම්මත කරගමු. එහෙමනම් සර් මෙම පත්කිරීම කරන්න. මන්ත්‍රීවරුන් නව නිලධාරී මණ්ඩලය පත් කිරීමේ බලය ජනපතිට පැවරුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති ප්‍රධානියා වන තිස්ස දේවේන්ද්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනා කළා. මම ආණ්ඩුවේ ඉන්න 23 දෙනාට සති 2ක් කල් දෙනවා ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා තීරණයක් ගන්න. මටත් තේරෙනවා ආණ්ඩුවේ ඉන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා. මම වසර 5ක් රට පාලනය කරන්න ඕනේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයේ පැවැත්ම ගැන සිටිය යුතුයි. ජනාධිපතිවරයා ඒ විදිහට ආණ්ඩුවේ සිටින පිරිසට පණිවිඩයක් දුන්නා. තිරේ පිටුපස තවත් දේවල් අපි කියනම් ලබන සතියේ. නිරිත දිග මෝසම් තත්ත්වයේ දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින නිසා පළාත් කිහිපයක විටින් විට වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ගංගා සහ කඳු බෑවුම් ආශ්‍රිතව ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ විමසිලිමත්ව පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කලබිලි ස්වභාවයක් හේතුවෙන් මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වයක්. කලාවැවට ඉහළ පෝෂක ප්‍රදේශවල සිට ලැබෙන ජලධාරිතාවය වැඩිවීමත් සමග මේ වන විට කලාවැවේ වාන්දොරටු දෙකම අඩි 10 බැගින් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව ගොස් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ වාන්දොරටු 6ම අද පස්වරුව වන විට විවෘත කර තිබෙන ආකාරය දක්නට ලැබුණා.
වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම ඌව වගේ පළාත්වල. අපි මුහුදු සීමාව ගත්තොත් පුත්තලම සිට කොළඹ හරහා මඩකලපුව දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නුගඹුරු මුහුදු තීරවලත් කඩින් කඩ වැසි හෝ ගෙගුණු සහිත වැසි ඇති වෙන්න තියෙනවා. මේ වැසි පවතින වෙලාවේ මුහුදු සීමාව තරමක් රළු වීමේ තත්ත්වෙනුත් තියෙනවා. ඉදිරි සතියේ ගත්තොත් අපි බොහෝ විට අපේක්ෂා කරනවා මේ නිර්තිදිග මෝසම් සමය 22 හෝ 23 වගේ දිනයන් වල උදා වෙයි කියලා. එතකොට එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් වර්ෂාපතනයේ බහුලව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් නිර්තිදිග කොටසට උදේ කාලේ ඉඳන්ම. විජිතපුර බැලුම්ගල පුරාවිද්‍යා විනාශයට සම්බන්ධ සියලු දෙනාට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලිසියට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. විනාශයට පත් වූ පුරාවිද්‍යා ස්ථානයේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අද පෙරවරුවේ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉපලුක්කම විජිතපුර ප්‍රදේශයේ පිහිටි බැලුම්ගල නැමැති පුරාවිද්‍යා ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එමෙතන මේවා හුඟක් කල් ගත්තේ. ඔව් මේ වෙනකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙම ස්ථානය ආරක්ෂා කරන්න කටයුතු කළා. මොනෝගේ ස්ථානයක් තිබුණේ කියලා දෝගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ කාලේ නම් ඔය කට්ටියගේ රාජමාලිගයද මොකද්ද දන්නේ නැහැ. ඉතින් අපිට කියන්න තේරෙන්නේ නැහැ නේද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඒ වගේම ග්‍රාම සේවක නිලධාරියාතිනුත් විශාල වැරදක් වෙලා තියෙනවා. ඒකම නිවාස සංවර්ධන අධිකාරිය ඒ රජයේ අවසර දුන්න ප්‍රදේශ ඉක්මවා ගොස් පුරාවිද්‍යා භූමි ප්‍රදේශයට ඇතුල් වෙලා තමයි මේ ඩෝසර් කිරීම කරලා තියෙන්නේ. ඒ අනුව තමයි මේ හානිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව අපි දැනටමත් අමාත්‍යාංශය උපදෙස් දීලා තියෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ කටයුතු කරන්න. ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරියේ ඒ අදාළ වගකීතු නිලධාරීන්ට විරුද්ධව ඊට අමතර ලෙස මේ වෙන විටත් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් අද මේ ස්ථානට පැමිණලා තිබෙනවා. අපි පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. මේ පිළිබඳව අපේ මතම යැපෙන්නේ නැතුව ස්වාධීනව පරීක්ෂණයක් කරලා පුරා විද්‍යා නීති 50 යටතේ මේ පිළිබඳව වගකීතු සියලු තැනැත්තන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. ආගමන හා විගමන සේවාව සඳහා වන සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග විෂයභාර අමාත්‍ය එස්.බී. නාවින්ද මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව తాවකාලිකව නවතා තිබෙනවා. වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ආගමන හා විගමන පිරික්සුම් කවුළුව ඉදිරිපිට දිගු පෝලිම් දැක ගැනීමට හැකි වුණා. 2001 වසරේ ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පිහියනුම් සිදු කර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද මරණ දණ්ඩනය නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය දේව සංස්ථා සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශන නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්. Is Adaterna 24/7.